එහෙනම් අද පාඩමේ ඉතුරු ටික සාකච්ඡා කරගෙන යමු. දැන් අපි ගිය සතියේ කතා කරේ සංඛ්‍යා රටාවක පොදු අන්තරය හොයන විදිය මම කියලා දුන්නා. ඊට පස්සේ සාධාරණ පදය හොයන විදිය කියලා දුන්නා. දැන් අද අපි පාඩම ආරම්භ කරන්න බලන්න මෙන්න මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය හොයන්න මතකද කියලා බලන්න. ගිය සතියේ ඔක්කොම කියලා දුන්නා මේ 20 14 බලන්න මෙයාගේ මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය හොයන්න මතකද බලන්න. පොතේ ලියලා හදන්න. 20 17 14 20 17 14 හරි. දැන් ඔයාලට මම ඉදා කියලා දුන්නා මෙයාගේ පොදු අන්තරය හොයන විදිහ. මේ බලන්නකො. මෙතන 20 තියෙනවා මෙතන 17 14. අඩු වෙලානේ. අඩු වෙලා නම් මෙයාගේ පොදු අන්තරය ඍණ 3යි. පොදු අන්තරය ඍණ 3යි. එහෙනම් මේකට අපි ලියන්නේ ඍණ 3 ගුණාකාර. ඍණ 3 ඍණ 6 ඍණ 9. එහෙනම් ඔන්න බලන්න අපි මෙයාගේ සාධාරණ පදයේ ලියන්න යන්නේ tn සමානයි ඍණ 3 ගුණාකාර නිසා ඍණ 3යි n. මම එදා කියලා දුන්නා. ඍණ 3යි n. දැන් මේ තමයි ගාන. මේ තමයි ගාන. අපි ලියපු සංඛ්‍යා රටාවට වඩා මේ ගානේ කට්ටිය විශාලයි. ඔයාලට පැහැදිලිනේ ඍණ 3ට වඩා 20 විශාලනේ. විශාල නම් මේකට එකතු කරනවා. හරි? ඍණ 3ට වඩා 20 ලොකුයි. එහෙනම් එකතු කරනවා. කීයක් ලොකුයිද කියලා හොයන විදිය මම ඉදා ඔයාලට කියලා දුන්නා මෙන්න මේ වගේ පොඩි සංඛ්‍යා රේඛාවක් ඇඳලා. ඕක සංඛ්‍යා රේඛාවම අඳින්න ඕනේ නැහැ. නැත්තම් මෙහෙම කරන්න. ඍණ 3යි ධන 20යිනේ. ඍණ 3 බිංදුව 20. බලන්න ඍණ 3ට වඩා 20 කොච්චරක් ලොකුයිද කියලා අපි මෙහෙමයි ලේසි ක්‍රමයට හොයන්නේ මේ. මෙතන ඉඳලා බිංදුවට 3යි. බිංදුවේ ඉඳලා 20ට 20යි. එහෙනම් අපිට පැහැදිලි ඔක්කොම විශාලයි 23ක් විශාලයි. අර මෙහෙම හදපුවම කවදාවත් වරදින්නේ නැහැ. එහෙනම් මෙතෙන්ට එන්නේ 23යි. එහෙනම් බලන්න උත්තරය ආවද? ඍණ 3යි n ධන 23 තමයි ගිය සතියේ ගාන. මේ කරපු වගේ අද දුන්නු ගාන. මම තව ගානක් මතක් කරවනවා. මොකද මේවා අමතක නම් අද නැවතයි අපට අමාරු වෙන්න පාඩම. හරි. tn සමානයි ඍණ 3යි n ධන 23. දැන් ගිය සතියේ සම්බන්ධ වුන් නැති ළමෙක් හිටියොත් මම මේකේ වීඩියෝ එක ගිය සතියේ ගෲප් එකකට දාලා තිබ්බා. හරි. නැත්තම් ඔයාලට මගේ දුමිදු චින්තක කියලා ගහලා ඒක YouTube එකෙන් බලන්නත් පුළුවන්. මම 9 වසරේ සංඛ්‍යා රටා කියලා මේ පාඩම දාලා තියෙනවා. අද එකක් දානවා. පැහැදිලි වුණා තායේ නැවත බලන්න පුළුවන්. මම වීඩියෝ එක අදත් එවනවා. හරි. මොකද අද සම්බන්ධ වෙන්න බැරි ළමයි ටිකක් ඉන්නවා. එයාලට මම නැවත මේ පාඩමේ වීඩියෝ එක දානවා. ඒතකොට ඒක නැවත වාරයක් ඕනනම් ඔයාලට බලන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මේක වැඩ ඉවරයි. අපි තව ගාණක් හදමු. හරි. තව ගාණක් හදමු. එතකොට ඒ ගාණ මම ටිකක් ඍණ කට්ටියට බර කරලා දෙන්නේ. හැබැයි ඔයාලගේ අභ්‍යාස ඍණ ගණන් නැහැ. ඒ වුණාට අපි ඒව ඉගෙන ගන්න ඕනේ. එකම ක්‍රමයනේ. හරි මෙන්න ගාණ. ඍණ 30. ඍණ 28. ඍණ 20. බලන්න මෙයාගේ සාධාරණ පදේ හොයන්න. ඍණ 30 ඍණ 28 ඍණ 20.
හරි. එහෙනම් බලමු මෙයාගේ පිළිතුර ලබාගෙන ආලා හරිද කියලා. දැන් මම එදා කියලා දුන්න මෙයාගේ පොදු අන්තරය හොයන සරල ක්‍රමයක් ඍණ 30ට වඩා ඍණ 28 විශාලයි. ළමයි මෙන්න මෙතන මේ මට වැරදුනා මෙතන 26 එන්න ඕනේ ඈ. මෙතන 26 තියෙන්නේ. හරි. ඔයාලට මේ දෙකෙන් වල කොහොමද බලන්නේ? ඍණ 30ට වඩා ඍණ 28 විශාලයි. ඍණ 28ට වඩා ඍණ 26 විශාලයි. එහෙනම් මේක වැඩි වෙලා තියෙන්නේ දෙක ගානේ. එහෙනම් මෙයාගේ පොදු අන්තරය ධන 2යි. පොදු අන්තරය ධන 2යි. ඒ වැඩි වෙලානේ. එහෙනම් අපි යටින් ලියන්නේ 2 ගුණාකාර 2 4 6. එහෙනම් මෙන්න සාධාරණ පදයේ ගොඩනගන විදිහ tn සමානයි 2n. දැන් අපි බලනවා අපි ලියපු කෙනාට වඩා ගාන මේකනේ ගාන කුඩයි. ඒක හඳුනා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ධන 2ට වඩා ඍණ 30 කුඩයි. කුඩයි නම් අඩු කරා කීයක් කුඩාද කියලා හොයන්න ඕනේ. එහෙනම් මම ඔන්න ඒක ලේසි ක්‍රමයට මෙහෙම හොයනවා. ඍණ 30 බිංදුව 2. ඍණ 30යි ධන 2යි නෙමෙයි. මැදට බිංදුව අනිවාර්යෙන් දාන්න. නැත්නම් අපිට වැඩි වරදිනවා මේ. මෙතෙන්ටම 2යි. මෙතෙන්ට 30යි. මෙතෙන්ට 2යි මෙතෙන්ට 30යි. එහෙනම් ඔක්කොම කුඩයි 32ක්. 32ක් කුඩයි. එහෙනම් මෙතෙන්ට එන්නේ 32. tn සමානයි 2n ඍණ 32යි. හරි. එහෙනම් ඔන්න ඕවා තමයි අපි ගිය සතියේ සාකච්ඡා කරපු ගණන්. ඔයාලට අදත් මෙයාලගේ සාධාරණ පදේ හොයන්න වෙනවා අද කතා කරන කොටසේ. හරි. එහෙනම් ලියන්න අද දවසේ අනුමාත්‍රිකාව ලියන්න සාධාරණ පදය දී ඇති විට 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 සංඛ්‍යා රටාව ගොඩ නැගීම සාධාරණ පදය දී ඇති විට සංඛ්‍යා රටාව ගොඩ නැගීම. හරි. අද අනුමාත්‍රිකාව තමයි සාධාරණ පදය දී ඇති විට සංඛ්‍යා රටාව ගොඩ නැගීම. හරි. සාධාරණ පදය දී ඇති විට සංඛ්‍යා රටාව ගොඩ නැගීම. හරි. ඔන්න හොඳට අහගන්න මේකෙදි පොඩ්ඩක් ගිය සතියට වඩා අමාරු කොටස් එනවා ඈ. හරි. පළවෙනි උදාහරණය හොඳට අහගන්න. මේ තියෙන සංඛ්‍යා රටාවක සාධාරණ පදයක්. හරිද? අපිට කියනවා මේ සාධාරණ පදයේ තියෙන සංඛ්‍යා රටාවේ පළවෙනි පද තුන හොයන්න කියලා කියනවා. එහෙනම් අපි ඔන්න පළවෙනි පද තුන හොයන්න යන්නේ. හරි. පළවෙනි පදය හොයනකොට අපි දාන්නේ t දාලා 1. පළවෙනිය නම් t1 දාන්න. හරි. t1 සමානයි මෙතන තියෙන 3යි එන්නේ. එහෙනම් අපි ලියන්නේ 3 වරක් 1. පළවෙනිය නම් එන්ට දාන්න ඕනේ 1. එකතු කිරීම 5. හරිද? 3 වරක් 1 3යි. ගුණ කරාට පස්සේ තමයි අපි එකතු කරන්නේ. 3යි 5යි 8යි. එහෙනම් ඔන්න අපට පළවෙනි පදය ආව 8 කියලා. ඔය විදිහටම අපි t2 හොයන්න ඕන බලන්නකො. t2 3 වරක් 2 n ඉන්න තැනට 2 දාන්න. එකතු 5. හරි. 3 වරක් 2 6යි. එකතු 5යි. බලන්න 6යි 5යි 11යි. ඔය විදිහටම ඔයාලට පුළුවන් t3ත් හොයන්න. එහෙනම් බලන්න පටන් ගන්න සාධාරණ පදයේ මුලින්ම ලියලා එයාගේ පළවෙනි පද තුන හොයන්න බලන්න. මං 1 හෙව්වා 2 හෙව්වා. ඔයාලා මේ දෙක ලියලා තුන්වෙනිය තනියම හොයන්න බලන්න.
හරි. වැඩේ පටන් ගන්න ඉක්මනට. හරි. එහෙනම් ඔන්න මං T1ම කරනවා ඈ. ඔයාලා දැන් T1 වැඩ ඉවර ඇති. T2ත් ඉක්මනට ඉවර කරගන්න. මං දැන් T3 හොයනවා. සමහර ළමයි T3 මේ වෙනකොට හොයලා ඇති. හරි. බලමු T3 හොයන්නේ 3 වෙනි පදය. T3 3 වරක් 3 එකතු කිරීම 5යි. 9 එකතු කිරීම 5යි. උත්තරේ 9යි 5යි 14යි. 9යි 5යි 14යි. හරිනේ? එහෙනම් ඔන්න අපි පළවෙනි සංඛ්‍යා රටාවේ මුල් පද තුන ලිව්වා. ඒ වැඩේ ඉවර කරා නම් අපි දැන් යන් දෙවෙනි ගානට. දෙවෙනි උදාහරණය. හරි. එහෙනම් බලන්න ඔයාලා තනියම මෙයාගේ පළවෙනි පද තුන ලියන්න. tn සමානයි 5n අඩු කිරීම 3යි. මෙයාගේ පළවෙනි පද තුන බලන්න ලියන්න. tn සමානයි 5n අඩු කිරීම 3යි. දැන් මම ඔයාලට මේ ටියුට් එකක් තියෙනවා. දැන් ඒක සමහරව අරන්නේ තියෙන්නේ. ඒක හම්බුන්නේ නැති අර මම දෙනවා. දැන් අද අපි ඉවරයි නේ. පාඩම ඉවර කරාට පස්සේ මම ටියුට් එකේ ඔක්කොම ගණන් ටික වල හදන්න ඕනේ. ඒකේ පොඩි ටියුට් එකේ වැරද්දක් තියෙනවා. මම ඒක දැන් අද නිවැරදි කිරීමක් කරනවා. ඊට පස්සේ ලබන සතියේ වෙනකොට ටියුට් එකේ ඔක්කොම හදන්න පුළුවන්. අමතක වුණොත් පොඩ්ඩක් අර මම ඒවලා තියෙන රෙකෝඩ් එක චුට්ටක් බලන්න. එතකොට සේරම හද හැකියි. හරි. එහෙනම් අපි මෙයාගේ පළවෙනි පද තුන ලියමු බලන්න. T1 පස්වරක් 1 අඩු කිරීම 3යි. 5 අඩු කිරීම 3යි පස්වරක් 1. 5යිනේ. 5න් 3ක් අඩු වුණාම 2යි. T2 පස්වරක් 2 අඩු කිරීම 3යි. 10 අඩු කිරීම 3යි 7යි. T3 පස්වරක් 3 අඩු කිරීම 3යි 15 අඩු කිරීම 3යි 12යි. ඔන්න අපේ මේ සංඛ්‍යා රටාවේ මුල් පද තුන 2 7 12. හරි වැරදිලා නම් හදාගන්න. ඊට පස්සේ අපි යන් ඊළඟ සංඛ්‍යා රටාව. මේක tn සමානයි 20 අඩු කිරීම 7යි n. ඕක අපි කට්ටියම එකතු වෙලා හදමු ඈ. tn සමානයි 20 අඩු කිරීම 7යි n. tn සමානයි 20 අඩු කිරීම 7යි n. හරි. හරි නේද? දැන් ඔය මේ කැඩි කැඩි සම්බන්ධ වුණාට එයාට කොහොම හරි මම මේක රෙකෝඩ් එක දාන අපෝ එයාලා බලන්න. නැත්තම් සමහර ළමයිට පොඩ්ඩක් අර සිග්නල් ප්‍රශ්නත් වෙන නිසා
හරි. එහෙනම් ඔන්න අපි කට්ටියම එකතු වෙලා මෙයාගේ පළවෙනි පද තුන ලියන්න බලමු. හරි. බලමු. හැමෝම පටන් ගන්න T1 හොයන්න. මේ T1. හරි. 20 අඩු කිරීම 7 වරක් 1. n තියෙන තැනටයි අපි 1 දාන්නේ. n ඉන්න තැනටයි 1 දාන්නේ. හරි. එහෙනම් ඔන්න අපි 20 ගුණ කරාට පස්සේ තමයි අඩු කරන්නේ. 7 වරක් 1 7යි. 20න් 7ක් අඩු වුණාම 13යි. එහෙනම් T1 13යි. T2. හරි. 20 අඩු කිරීම 7 වරක් 2. 20 අඩු කිරීම 7 වරක් 2. 20 අඩු කිරීම 14. 20න් 14ක් අඩු වුණාම පිළිතුර 6යි. හරිද? පළවෙනි එක 13, දෙවෙනි එක 6. ඊළඟට අපි හොයන්නේ T3. තුන්වෙනි පදය T3. 20 අඩු කිරීම 20 අඩු කිරීම 7 වරක් 3. 7 වරක් 3. 20 අඩු කිරීම 21. අන්න ටිකක් වරදින ගාන. 20න් අඩු කරනවා 21ක්. එතකොට අපි හැම වෙලේම කරන්නේ අර අසමාන නිසා ලොකු කෙනාගේ ලකුණු තමයි උත්තරයට දාන්න ඕනේ. එහෙනම් උත්තරයට ලැබෙන්නේ ඍණ 1යි කියලා. එදා අපි කතා කරා පොදු අන්තරය හොයද්දී 20න් 21ක් අඩු කරපම උත්තරේ ඍණ 1යි. එහෙනම් මෙන්න බලන්න සංඛ්‍යා රටාවේ පද තුන 13 6 ඍණ 1. හරි. එහෙනම් දැන් අපි ටියුට් එකේ ගණන් ටික ඔක්කොම හදන්නේ ගෙදරින්. මම දැන් ඔයාලට ගණන් 5ක් දෙනවා. මේ ගණන් පහේ පළවෙනි පද තුන හොයන්න. හරි. එහෙනම් පටන් ගමු. පළවෙනි පද තුන හොයන්න.
හරි සර්. හරි. සමහර අය මේක ඉවර ඇති. ඒත් මම පළවෙනි ගානට පිළිතුර දානවා ඈ. හරි. පළවෙනි ගානේ මේ පළවෙනි ගාන මම හදන්නේ ඈ. හදන ගම මේකෙත් අඩුපාඩු බලා ගන්න. හරි. මේ තමයි පළවෙනි ගානට පිළිතුර 1 4 7. ගැටවලක් තියනවා නම් ඒක හදාගන්න වැරද්දක් තිබ්බොත් ඊට පස්සේ මම ටක් ගාලා දෙවෙනි ගාන හදනවා. 1 4 7 තමයි පිළිතුර. හරි. එහෙනම් අපි මේ විදිහටම දෙවෙනි ගාන හදමු. දෙවෙනි ගාන ඔන්න පිළිතුරු ටික නමය 13 17. ඒ තමයි දෙවෙනි ගානේ පිළිතුරු ඈ. 9 13 17. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ගානට. හරි. තුන්වෙනි ගාන මෙහෙමයි. T1 7 වරක් 1 අඩු කිරීම 8යි 7 අඩු කිරීම 8යි
7න් 8ක් අඩු වුණාම ඍණ 1යි. T2 14 අඩු කිරීම 8 6යි. T3 21න් 8ක් අඩු වෙනවා. 21න් 8ක් අඩු වුණාම 13යි. එහෙනම් ඔන්න අපේ දෙවෙනි ගානේ පිළිතුර. මේ තුන්වෙනි ගාන ඍණ 1 ධන 6 ධන 13. ඍණ 1 ධන 6 ධන 13 තමයි තුන්වෙනි ගානේ පිළිතුර. ඊට පස්සේ අපිට තියෙන හතරවෙනි ගාන. හතරවන ගාන ඊට පස්සේ තියෙන්නේ මම එන ඔන්න ඊළඟට හතරවෙනි ගාන හදනවා. T1 30 අඩු කිරීම 5 වරක් 1 30 අඩු කිරීම 5යි 25යි ඊළඟ එක 30 අඩු කිරීම 5 වරක් 2 30 අඩු කිරීම 10 20යි T3 30 අඩු කිරීම 5 වරක් 3 30 අඩු කිරීම 15 15යි. ඒ තමයි අපි හදපු හතරවන ගානේ පිළිතුර. 25 20 15. හරි. එහෙනම් මම මේ පැත්තෙන් හදනවා අවසාන ගානේ පිළිතුර. T1 20 අඩු කිරීම දෙවරක් 1 20 අඩු කිරීම 2 18යි T2 20 අඩු කිරීම දෙවරක් 2 20 අඩු කිරීම 4 16යි 16යි T3 20 අඩු කිරීම දෙවරක් 3 20 අඩු කිරීම 6යි උත්තරේ 14යි. එහෙනම් මෙන්න තියෙනවා අපේ අවසාන ගාන පිළිතුර 18 16 14. හරි. දැන් ඔයාලට පුළුවන් ඒකෙත් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මොකද ඊට පස්සේ අපි දැන් ඊළඟ පියවරට යන්නයි යන්නේ. හරිනේ. අපි එහෙනම් ඊළඟ වැඩේ පටන් ගමු. හරි. මේක දැන් අපි හදන ප්‍රධාන ගානක් ලියන්න. අපි මේ ගාන ලියාගෙන ඊට පස්සේ පිළිවෙලට හදමු ලියන්න. Tn සමානයි 5n ධන 2 Tn සමානයි 5n ධන 2 Tn සමානයි 5n ධන 2 සාධාරණ පදය වන Tn සමානයි 5n ධන 2 සාධාරණ පදය වන සංඛ්‍යා
සංඛ්‍යා රටාවේ සංඛ්‍යා රටාවේ රෝමිලක්කන් 1 රෝමිලක්කන් 1 අටවන පදය සොයන්න අටවන පදය සොයන්න රෝමිලක්කන් 2 රෝමිලක්කන් 2 රෝමිලක්කන් 2 62 වන්නේ 62 වන්නේ 62 වන්නේ කීවන පදයද 62 වන්නේ කීවන පදයද 62 වන්නේ කීවන පදයද තුන හතලිහ ලෙස පදයක් නොමැති බව පෙන්වන්න 40 ලෙස පදයක් නොමැති බව පෙන්වන්න 40 ලෙස පදයක් නොමැති බව පෙන්වන්න හරි අපි පළවෙනි උදාහරණය විදිහට මේ ගාන හදන විදිය දැන් සාකච්ඡා කරමු. එහෙනම් ඔන්න ඔයාලා හොඳට අහගන්න අපැහැදිලි තැනක් තිබ්බොත් ප්‍රශ්නේ අහන්න. හරිද? අපැහැදිලි තැනක් තිබ්බොත් අහන්න. එහෙනම් දැන් අපි ඔන්න යනවා 8 වන පදය හොයන්න. 8 වෙනි පදය හොයන්නට යද්දී මතකයිනේ tn සමානයි 5n ධන 2 තමයි පොදු පදය. හරිනේ? tn සමානයි 5n ධන 2නේ. ඕකෙන් නේද අපි 8 වෙනි පදය හොයන්නේ මේ t8 පස්වරක් 8 එකතු 2යි. පොදු පදයෙන් හොයන්නේ. පස්වරක් 8 40යි එකතු කිරීම 2යි. අවසාන පිළිතුර 42යි. 42යි. හරි. ඕක ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැත්නම් රෝමිලක්කන් එකට පිළිතුර හදාගන්න. හරි මොකද මේක අපි දැන් කලින් හදුවා වගේමනේ ඒකේ කිසිම වෙනසක් නැහැ හොඳද හරි එහෙනම් අපි දැන් යන් රෝමිලක්කන් 2 ඔන්න මේක ටිකක් බලා ගන්න හරියට අපිට කියන්නේ මේ 62 කියලා පදයක් තියෙනවලු නේ පේනවද 62 කියලා කෙනෙක් ඉන්නවලු ඒ කියන්නේ දැන් මේකේ සංඛ්‍යා රටාව තියෙනවනේ අපි හිතන්නකෝ මේකේ සංඛ්‍යා රටාවේ 7 12 හරි 17 මෙහෙම සංඛ්‍යා රටාව යනවා. එතකොට 62 කියලා කෙනෙක් හම්බ වෙනවලු. දැන් 7 හම්බෙන්නේ පළවෙනියට.
12 හම්බෙන්නේ දෙවෙනියට. 17 හම්බෙන්නේ තුන්වෙනියට. අපෙන් අහන්නේ 62 හම්බෙන්නේ කීවෙනියටද කියලා. හරිද? ඒ කියන්නේ 62 වන පදය නෙමෙයි 62 කියලා කෙනෙක් ඉන්නවා මොන ස්ථානයටද ඉන්නේ කියලා අහන්නේ. අන්න එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපි ඒක හදන්නේ මෙහෙම. මේ පොදු පදයේ තියෙන 5න් ධන දෙක තියෙනවනේ. ඒක එතකොට අපි කරන්නේ මෙහෙමයි. අර 5න් ධන දෙක කියන කොටස ලියලා ඕක සමාන කරනවා 62ට. ඇත්තටම මේ tn තියෙන තැනින් තමයි 62 දාන්නේ. දෙපැත්ත මාරු වුණාට කමක් නැහැ. හරි. දැන් මේක 7 පන්තියේ සමීකරණයක් නේ. 5න් සමාන කරනවා 62න් දෙකක් අඩු වෙනවා මේ. මේ දෙක මේ පැත්තට දාලා අඩු කරනවා. 5න් සමානයි 60යි. 62න් දෙකක් ගියාම 60යි. දෙපැත්තම 5න් බෙදුවා බලන්නකො n සමානයි 60 බෙදනවා 5න් 12යිනේ. n සමානයි 12යි. පේනවනේ? n සමානයි 12යි. හරි. ඔයාලා ලියන්නකො එහෙනම් මේක හදාගන්නකො. n සමානයි 12යි. නේ හැබැයි ඔයාලා මෙහෙම පිළිතුර ලියලා එහෙනම් අන්තිමේ මෙතන යටින් ලියන්න 62 වන්නේ 12 වන පදයයි. නැත්තම් ලියන්න 12 වන පදයයි. 62 යනු 12 වන පදයයි කියලා ලියන්න. 62 යනු 12 වන පදයයි. හරිනේ? රෝම ඉලක්කම් 1යි රෝම ඉලක්කම් 2යි ප්‍රශ්නයක් නේ අපි තව ගානක් හදලා මේක ආපහු පැහැදිලි කරගමු. දැන් අපි යන්නේ රෝම ඉලක්කම් 3ට. හරි. ඕකෙද මෙහෙමයි වෙන්නේ. අපි හිතමු මෙහෙම. දැන් ඔන්න හොඳට අහගන්න. දැන් ළමයි කියනවා ඒ ළමයාට තියෙනවලු ගවුම් 8ක් තියෙනවා. ගවුම් 8ක් තියෙනවා. අපිට මේක පිළිගන්න වෙනවා. ඒ ඉතින් ළමයෙකුට ගවුම් 8ක් තියෙන්න පුළුවන්නේ. තව ළමයෙක් තියෙනවා එයාට ගවුම් තියෙනවලු 10මාරක්. හැබැයි මේක නම් අපට පිළිගන්න බෑ. මොකද ගවුම් ගාන 10මාරක් වෙන්න බෑ. 10 වුණා නම් පිළිගන්න තිබ්බා. නැත්තම් 11 වුණා නම් පිළිගන්න තිබ්බා. 10මාර කියන්නේ ඒක වෙන්න බෑනේ. ගණන් කරද්දි 10මාරක් එන්නේ නෑනේ. එහෙනම් සංඛ්‍යා රටාවකත් ඔය වගේමයි. සංඛ්‍යා රටාවක පද තියෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවක්. එක්ක පද 12ක් තියෙන්න පුළුවන්. නැත්තම් පද 15ක් තියෙන්න පුළුවන්. ඒ වගේ අපි දන්න ගණන් කරන සංඛ්‍යාවකින් තමයි සංඛ්‍යා රටාවේ පද ගණන කියන්නේ. හරි. එහෙනම් ඕක පොඩ්ඩක් හිතේ තියාගෙන අපි දැන් මේ ගාන හදමුකෝ. හරි. ඔය ගාන හදන්නේ මෙහිමයි. ඕකත් අපි අර විදිහටම 5න් එකතු කිරීම 2 සමාන කරනවා 40ට. අපිට කියන 40 කියලා පදයක් නැහැ කියලා පෙන්වන්නනේ. හරි. එහෙනම් අපි උන ගාන හදාන්න 5න් 40න් මේ 2 අඩු කරනවා. ඔය 5න් 40න් 2ක් අඩු වුණාම 38යි. දෙපැත්තම 5න් බෙදුවා
n සමානයි කලින් ගාන මතක් කරගන්න. කලින් ගානේ ලස්සනට n වලට 12 ආව නේද? ඒ කියන්නේ 62 කියලා කෙනෙක් තිබුණු නිසා තමයි 12 ආවේ. මේක බලමු 30ට 5න් බෙදලා බලමු. 5 වරක් 7 35යි. තව 3ක් ඉතිරි. 7යි 5න් 3 කියලා එන්නේ. දැන් සංඛ්‍යා රටාවක පද ගණන 7යි 5න් 3 වෙන්න බෑ. එක්ක 7යි එක්ක 8යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා 33ක් දාලා 40 ලෙස. සර් ඕ සර් මේ 7න් 5න් 3 වෙන්නේ කොහොමද? 5න් 3 මෙතනද? ඔව් ඒක පුතේ අපි මේක බෙදුවේ 5න් නේද බෙදුවේ? ඔව් මම සර් මේ දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදලා පෙන්නන්නම්. 38ට 5 ඒවා 7යි නේද? 7 වරක් 5 35යිනේ. 3ක් ඉතිරිනේ. එහෙනම් අපි ලියන්නේ පූර්ණ සංඛ්‍යාව 7යි. එහෙනම් 7යි මේ 3ක් ඉතුරුනේ අපි බෙදුවේ 5න්නේ. එහෙනම් 5න් පංගු 3ක් තමයි ඉතුරුනේ. බෙදුවේ 5න්. 5න් පංගු 3යි. ඔයා මේක 8න් බෙදුවා නම් 8න් පංගු 3යි. හරි ඈ. හරි. එහෙනම් 40 ලෙස පදයක් නොමැත කියලා ලියන්න. හරි. මේක අපැහැදිලි වුණාට අපි තව ගාණක් මේ වගේම හදනවා. ඊතර ආපහු මේක ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් බාන්න අවසාන එක හදන්නකො. දැන් ඉතින් අර ගවුම් ගාන 8මාරක් 9මාරක් වෙන්න බෑ කියලා පැහැදිලිනේ. සංඛ්‍යා රටාවේ පද ගණනක් මෙහෙම භාග වෙන්න බෑ. භාගයක් ආවා කියන්නේ එහෙම පදයක් නෑ කියන එකයි කියන්නේ. දැන් අපි අද මේ ටික හොඳට ඉගෙන ගත්ත එකනේ සංඛ්‍යා රේඛා මේ සංඛ්‍යා රටා පාඩම ඉවරයි. මේ කොටස තමයි අමාරු. ඊට පස්සේ අපි ටියුට් එකේ ගණන් ටික ගෙදරින් හදනවා. හරි. අපි තව ගානක් හදලා බලමු. මම මේකට අලුතෙනුත් ප්‍රශ්නයක් දෙනවා. අලුත් කොටසකුත් දෙනවා මේ ගානට. හරි. ලියන්න ඊළඟ ගාන. tn සමානයි හයයි n ඍණ 1. 6යි n අඩු කිරීම 1. සාධාරණ පදය වන සංඛ්‍යා රටාවේ tn සමානයි 6යි n අඩු කිරීම 1. සාධාරණ පදය වන සංඛ්‍යා රටාවේ ප්‍රෝමිලක්කන් 1 10 වන පදය 2 89 යනු කී වන පදයද? 89 යනු කී වන පදයද? 89 යනු කී වන පදයද? තුන 30 ලෙස පදයක්
නොමැති බව පෙන්වන්න. තිහ ලෙස පදයක් නොමැති බව පෙන්වන්න. මතක තියාගන්න සමහර ළමයිට මේ තුන් දෙනා හදන්න හැකියාව තියෙනවා. හරිද? හැබැයි මම මේ දැන් දෙන ප්‍රශ්නය මම කියලා දෙන්නේ මේ ගානටම තමයි. අවසානයේ ලියන්න n ධන 1 වන පදය සොයන්න. අන්න ඒ ගාන අපි කට්ටියම හදමු. මේ ගණන් තුන තනියම හදන්න උත්සාහ කරන්න. මේ ගාන මම කියලා දෙනවා. මේ තුන් දෙනාත් කියලා දෙනවා. නමුත් ඔයාලා ඉස්සෙල්ලා තනියම හදන්න බලන්න. නේද? අපි පළවෙනි ගණන් තුන මම ඉස්සරලා පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ තමයි අන්තිම ගාන අපි බලන්නේ. හරි. එහෙනම් මම මේක දැන් මෙතනින් අයින් කරන ප්‍රශ්න ටික. හරි. අපිට පළවෙනි එකේදී කිව්වේ 10 වන පදය. එහෙනම් ඔන්න මම 10 වන පදය හොයන්නටයි යන්නේ. හරි. 10 වන පදය. බලන්න. T10 6 වරක් 10 අඩු කිරීම 1යි. 60 අඩු කිරීම 1යි. 59 තමයි පිළිතුර. 10 වෙනි පදය 59යි. හරි. ඊට පස්සේ අපිට කියන්නේ 89 කියලා කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා අහන්නේ කීවෙනියද කියලා. එහෙනම්
6යි n අඩු කිරීම 1 සමාන කරනවා 89. අංක 2. ඊතර මේක 7 වසරේ සමීකරණයක්. අඩු කිරීමක් මෙහාට යද්දී එකතු කිරීමක් කරනවා. එහෙනම් මේ 6යි n සමානයි 89 එකතු කිරීම 1. 6යි n සමානයි 90යි. 6යි n සමානයි 90යි. දෙපැත්තම 6න් බෙදුවා n සමානයි 15යි කියලා ලැබෙනවා. n සමානයි 15යි කියලා ලැබෙනවා. එහෙනම් යටින් ලියන්න 89 යනු 15 වන පදයයි. 89 යනු 15 වන පදයයි කියලා යටින් ලියන්න. 89 යනු 15 වන පදයයි. හරි. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය. 30 ලෙස පදයක් නොමැති බව පෙන්වන්න. 6යි n අඩු කිරීම 1 සමානයි 30යි. ඍණ 1 මෙහාට යදි ධන 1යි. 6යි n සමානයි 30 එකතු 1යි. 6යි n කියන්නේ 31යි. දෙපැත්තම 6න් බෙදුවා. n සමානයි ඔන්න 31 6ට බෙදද්දී 6 ගොඩවල් 5යි 30යිනේ එකක් ඉතිරි. එහෙනම් 6න් 1යි. අපි දන්නවානේ n වලට එක් වෙන්න පුළුවන් 5 නැත්තම් වෙන්න පුළුවන් 6. භාග සංඛ්‍යාවක් ලැබෙන්න බෑ. එහෙම ලැබුණා කියන 30 කියලා කෙනෙක් නැහැ. එහෙනම් යටි ලියන 30 ලෙස පදයක් නොමැත. 30 ලෙස පදයක් නොමැත. 30 ලෙස පදයක් නොමැත. හරි. ඔන්න දැන් තමයි අපිට තියෙන්නේ අන්තිම ගාන. අන්තිම ගාන. හරි. ඒකට කලින් මේකේ අඩුපාඩු ඔක්කොම හදාගන්න අන්තිම ගාන හදන්න නම්. හරි. මම එනම් අන්තිම ගාන මෙතන හදන්නේ. ඔන්න හොඳට අහගන්න. මේ ප්‍රශ්නේ සමහර විට මේකෙදි අපහැදිලි වුණොත් තව ගානකදී අපි හදනවා. tn සමානයි 6යි n ඍණ 1. ඔන්න මම දැන් මේකේ n ධන 1 වන පදය හොයන්නට යන්නේ. ඊතර මම ලියන්නේ t ලියලා n ඉන්න සෑම තැනකටම මම ලියන්නේ n ධන 1 කියලා. n අකුර තියෙන හැම තැනකින්ම ලියන්නේ n ධන 1. 6 n ඉන්න තැනින් ලියන්නේ n ධන 1. අඩු කිරීම 1යි. හරිද? එහෙනම් ඔන්න අපි දැන් n ධන 1 වෙන පදේ හොයන්න යන්නේ. මේ 6 තියෙනවනේ. ඔය 6න් වරහන ඇතුලේ දෙන්නම ಗುಣ වෙනවා. 6 n ගෙන් ಗುಣ වුණොත් 6යි n 6 වරක් 1 6යි අඩු කිරීම 1යි. ආපහු 6 n ගෙන් 6යි n 6 වරක් 1 6යි අඩු කිරීම 1යි. අන්තිම පිළිතුර 6යි n 6න් එකක් අඩු වෙනවා 5යි. ඔන්න අවසාන පිළිතුර. අපි තව ගානකදී මේක ඉගෙන ගමු. 6යි n එකතු කිරීම 5යි. හරිද ඔක හරි කියලා. හරි නේද? හොඳයි ඈ.
හරි. එහෙනම් අපි තව ගානක් හදලා මේක ආපහු ඉගෙන ගමු. හරි. හරි. ඊළඟට යන්න. Tn සමානයි 30 අඩු කිරීම 2n 30 අඩු කිරීම 2n 30 අඩු කිරීම 2n සාධාරණ පදය වන 30 අඩු කිරීම 2n සාධාරණ පදය වන සංඛ්‍යා රටාවේ එක දහවන පදය දෙක විස්ස යනු කීවන පදයද විස්ස යනු කීවන පදයද විස්ස යනු කීවන පදයද තුන එන්දන එක වන පදය සොයන්න එන්දන එක වන පදය සොයන්න හරි එහෙනම් මං හිතනවා ඔයාලට මේකේ රෝම ඉලක්කම් එකට උත්තරය දෙන්න පුළුවන් හදන්න රෝම ඉලක්කම් එක ඉක්මනට
අපි බලමු පළවෙනි ගාන 10 වන පදය. tn සමානයි 30 අඩු කිරීම 2යි n. ඔන්න බලන්නකො 10 වන පදේ වෙන්නේ t 10. 30 අඩු කිරීම දෙවරක් 10. 30 අඩු කිරීම 20යි. 30න් 20ක් අඩු වුණොත් උත්තරේ 10යි. ඔන්න 10 වෙනි පදය 10. යටින් ලියන්න 10 වන පදය 10 වේ. එහෙනම් මේක ලියන්න ඕනේ උත්තරේ 10 විතරයි. හරි. උත්තරේ 10 විතරයි ලියන්න ඕනේ ඕකේ. හරි. ඊළඟ එකදී අහන්නේ 20 යනු කීවන පදයද? එහෙනම් මම මෙතන දැන් මේ ප්‍රශ්නේ මකනවාට මේක ඕනේ නැහනේ. 20 යනු කීවන පදයද? අන්න ඒක හදනකොට අපි අර විදිහටමයි හදනවලා දන්නවා. 20 යනු කීවන පදයද? එහෙනම් අපි ලියනවා 30 අඩු කිරීම 2යි n සමානයි 20යි. හරි. 30 අඩු කිරීම 2යි n සමානයි 20යි. දැන් තමයි මෙතනින් පස්සේ සමහර අය වැඩි පටලන්නේ. දැන් 8 වසරේ සමීකරණ පාඩමෙත් ළමයිට පැහැදිලි කරලා දීලා තියෙනවා. මතකද දන්නේ නැහැ. අර හොයන කෙනාගේ ඍණ නම් එයා තමයි සමාන ලකුණෙන් එහා පැත්තට දාන්නේ. එතකොට වැඩේ ලේසි. ඔන්න බලන්න 30. මේ 20 මේ පැත්තට ගේනවා. අර මේ වගේ ගණක් આવොත් හදන ක්‍රමය මේක ලේසි. ඍණ 20 වෙනවා. මෙයා මෙහාට යද්දි 2යි n වෙනවා. ඍණ කෙනෙක් යද්දි ලකුණ මාරු වෙනවනේ. එතකොට ඔන්න බලන්න 10 සමානයි 2යි n. 30න් 20ක් 10යිනේ. දෙපැත්තම දෙකෙන් බෙදුවා n සමානයි 5යි කියලා ලැබෙනවා. අය කියලා දෙන්නම් 30 අඩු කිරීම 2යි n සමාන කරා 20ට ඍණ 2යි n මේ පැත්තට දැම්ම ධන 2යි n වෙනවා. ධන 20 මේ පැත්තට දැම්ම ඍණ 20යි. 30න් 20ක් අඩු වුණාම 10යි 2යි n දෙපැත්තම දෙකෙන් බෙදුවා n සමානයි 5යි. එහෙනම් යටින් ලියනවා 20 යනු 5 වන පදයයි. 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 හරි. 20 යනු 5 වන පදයයි. හරි. එහෙනම් ඔන්න අපි දැන් අර අවසානම ගාන හදන්න යන්නේ. n ධන 1 වන පදය හොයන්නටයි යන්නේ. බලන්න. n ධන 1 වන පදය හොයනකොට මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. අපි හොයලා බලමු. ඔන්න අපි මේ හදන්නේ රෝම ඉලක්කම් 3 පිළිතුර. n ධන 1 වන පදය. රෝම ඉලක්කම් 3. හරි. රෝම ඉලක්කම් 3. n ධන 1 වන පදය. එහෙනම් මම කියවනේ n ඉන්න හැම තැනකටම n ධන 1 දානවා මේ. 30. අඩු කිරීම 2යි n ඉන්න තැනට n ධන 1. හරි. හරි. දැන් මෙච්චරයි වෙන්නේ. 30 මෙන්න මෙතන තියෙන්නේ ඍණ කෙනෙක්. ඒක අපි ඉගෙනගෙන තියෙනවා 8 දී එහෙම. ඍණ කෙනෙකුගෙන් ಗುಣ කරද්දී ලකුණ මාරු වෙනවා. හරි. ඍණ 2යි n.
දෙවරක් එක දෙකයි. දෙවරක් එක දෙකයි. අනිවාර්යෙන් මෙතන ලකුණ මාරු වෙනවා. හේතුව ඍණයි ධනයි ගුණ වුණාම ඍණනේ. ඔන්න ඕක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඍණ වලින් ගුණ කරද්දී වරහනේ ලකුණ මාරු වෙනවා. කලින් ගණන් එකකවත් එහෙම වුණේ නැහැ. මෙයාගේ ඍණ වලින් ගුණ කරා ලකුණ මාරු වුණා. එහෙනම් අන්තිම පිළිතුර 30න් දෙකක් අඩු වෙනවා. 30න් දෙකක් අඩු වුණාම 28යි අඩු කිරීම 2යි එන්නේ. ඔන්න අවසාන පිළිතුර. 28 අඩු කිරීම 2යි එන්නේ. අපි අය ඒ වගේම ගාණක් හදමු. 28 අඩු කිරීම 2යි එන්නේ. හරි. ඒක හදාගන්න තව ගාණක් මම මේ වගේ ගාණක් කියලා දෙනවා. ඒතර ටියුට් එකේ ගණන් හද හැකි මම අර ගැටලුවක් තියෙනවා මම ඒක දැන් අද කියනවා. අද අපි ටියුට් එකේ ගානකුත් හදමු. ඒ නැතියට මම ගාන කියන්නම්. හරි. අපි එහෙනම් දෙවෙනි මේ ඊළඟ ගානට යමු මේ જાතියම ඊළඟ ගාන. මේක තනියම හදන්න උත්සාහ කරන්න. හරි. තනියම හදන්න. මේ ටියුට් එක ලැබුණ නැතිනම් මම ඒක ලැබෙන්න සලස්වනවා කොහොම හරි ලැබෙන්න සලස්වනවා. හරි. මේ දැන් මෙන්න ඊළඟ ගාන tn සමානයි 40 අඩු කිරීම 5යි n 40 අඩු කිරීම 5යි n tn සමානයි 40 අඩු කිරීම 5යි n. අඩු කිරීම 5යි n. පොදු පදය වන සංඛ්‍යා රටාවේ නැත්නම් සාධාරණ පදය වන සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වන සංඛ්‍යා රටාවේ එක විසි වන පදය දෙක පහ යනු කීවන පදයද පහ යනු කීවන පදයද n ධන 1 වන පදය සොයන්න. n ධන 1 වන පදය සොයන්න. හරි. බලන්න මේ ගණන් තුන හදාගෙන යන්න කලින් ගාන වගේමයි.
අපි බලමු එහෙනම් 20 වෙනි පදේ ඉස්සරලාම කරමු. 20 වෙනි පදය. පස්තරක් 20 100යි. 40න් 100ක් අඩු වුණාම ඍණ 60යි. 40න් 100ක් අඩු වුණාම ඍණ 60යි. ඔය තමයි පළවෙනි ගානට පිළිතුර. හරි. ඊට පස්සේ ඒක රෝම ඉලක්කම් දෙකේදී කිව්වේ 5 යනු කීවෙනි පදයද? අපි ඒක මෙහෙම හදන්න. 40 අඩු කිරීම 5යි සමානයි 5යි. 5 මේ පැත්තට ඍණ 5යින් මේ පැත්තට. 40 ඍණ 5 සමානයි 5යින්. හරි. 40න් 5ක් ගියපුවාම 35 කියන්නේ 5යින්. දෙපැත්තම 5න් බෙදුවා n සමානයි 35 5න් බෙදුනහම 7යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 5 යනු 7 වන පදයයි. පහ යනු 7 වන පදයයි. හරි. ඊළඟට අපි n ධන 1 වන පදය හොයමු. n ධන 1 වන පදය. හරි. බලන්න n ධන 1 වන පදය හොයනකොට අපි මෙහෙමයි කරන්නේ. t n ධන 1 40 අඩු කිරීම 5යි n ධන 1 40 දැන් මේක 5න් ගුණ කරන්න තියෙන කල්පනාවෙන් 5යි n මැද ලකුණත් අනිවාර්යෙන් මාරු වෙනවා පස්සරක් එක 5යි 40න් 5ක් අඩු වුණාම 35 අඩු කිරීම 5යි n ඔන්න අවසාන පිළිතුර. හරි. එහෙනම් දැන් අපි මේකේ අමාරුම හරිය තමයි අපි ඔය දැන් ඉගෙන ගත්තේ. තවත් ප්‍රශ්න තියෙන අපි ඔය දැන් ටියුට් එකෙත් ගණන් ටික හදනවානේ. ඊට පස්සේ අපිට ඒක निराකරණය කරගන්න පුළුවන් තව කාට හරි ප්‍රශ්නයක් තිබ්බොත්. හරි. දැන් මේක ඉක්මනට හදාගන්න අපි එහෙනම් ඊට පස්සේ සංඛ්‍යා රටා පිළිබඳ ගැටලු ටිකකට යනවා. හරි. ඉක්මනට මේක ලියා ගන්නකො. හරි. ලියන්න මාතෘකාව මේ සංඛ්‍යා රටා ආශ්‍රිත ගැටලු සංඛ්‍යා රටා ආශ්‍රිත ගැටලු. දැන් අපි පාඩම ඉවරයි. අද ඉගෙන ගන්න වෙන නෑ ඉවරයි. දැන් ගණන් ටිකක් තමයි තව හදන්නේ. සංඛ්‍යා රටා ආශ්‍රිත ගැටලු. සංඛ්‍යා රටා ආශ්‍රිත ගැටලු. හරි. එහෙනම් ලියමු පළවෙනි ප්‍රශ්නය.
ලියන්න. පාසලක පැවති උත්සවයකදී පාසලක පැවති උත්සවයකදී පාසලක පැවති උත්සවයකදී ආසන සකස් කර තිබුණේ පළමු පේලියේ ආසන 7ක්ද පළමු පේලියේ ආසන 7ක්ද පළමු පේලියේ ආසන 7ක්ද දෙවන පේලියේ ආසන 11ක්ද දෙවන පේලියේ ආසන 11ක්ද තුන්වන පේලියේ ආසන 15ක්ද ලෙසය. තුන්වන පේලියේ ආසන 15ක්ද ලෙසය. රෝමි ලක්කන් 1 රෝමි ලක්කන් 1 මුල් පේලි පහේ රෝමි ලක්කන් 1 මුල් පේලි පහේ ඇති ආසන ගණන මුල් පේලි පහේ ඇති ආසන ගණන පිළිවෙලින් ලියන්න. මුල් පේලි පහේ ඇති ආසන ගණන පිළිවෙලින් ලියන්න. මුල් පේලි පහේ ඇති ආසන ගණන පිළිවෙලින් ලියන්න. 2 සාධාරණ පදය ලියන්න. සාධාරණ පදය ලියන්න. සාධාරණ පදය ලියන්න. සාධාරණ පදය ලියන්න. තුන දහවන පේලියේ ඇති ආසන ගණන සොයන්න. දහවන පේලියේ ඇති ආසන ගණන සොයන්න. දහවන පේලියේ ඇති ආසන ගණන සොයන්න.
අවසාන ප්‍රශ්නය ආසන 63ක් ඇත්තේ ආසන 63ක් ඇත්තේ කීවන පේලියේද ආසන 63ක් ඇත්තේ කීවන පේලියේද හරි එහෙනම් වැඩේ පටන් ගන්න ඔයාලට හදන්න පුළුවන් සාධාරණ පදේ ලියන්න ඉතින් මම කියලා ඉස්සල්ලා මුල් පද පහ ලියන්න. ඒක නම් අය හොය හොයා ඉන්නවනේ එකපාර ලියාන යන්න. හරි 7 11 15 එහෙම ලියාගෙන යන්න. ඊට පස්සේ ඒකේ සාධාරණ පදේ හොයන්න අර කියලා දුන්නු ක්‍රමයට උත්සාහ කරන්න. ඊට පස්සේ මම මුලින් ඉඳලා කියලා දෙන්නම්.
ඇති හරි. අපි එහෙනම් මේකේ පළවෙනි එක හදන්න බලමු. රෝම ඉලක්කම් එක නම් ඉතින් මම ටක් ගාලා ලියන්නම්. ඒක කාටවත් අමාරු වෙන්නේ නැහැ මේ. මුල් පද පහනේ 7යි. ඊට පස්සේ කියලා තියෙන ගාන 11යි 15යි 4 ගානනේ. එහෙනම් 19යි 23යි. ඔන්න මුල් පද පහ. 7 11 15 19 23. ඊට පස්සේ අපිට කියන මේකේ සාධාරණ පදය හොයන්නලු. එහෙනම් අපි සාධාරණ පදය හොයද්දි මේකේ පද තුනක් විතර ලියාගමුකෝ. අපි අද ආපු ගමනොත් කතා කරේ. 4 ගානේ නේද මේකේ වැඩි වේගන යන්නේ. එහෙනම් 4 ගුණාකාර. ඔය එහෙනම් මෙන්න සාධාරණ පදය 4යි tn සමානයි 4යි n 4යි n ඍණ ගණන් ආවොත් විතරයි අපිට අමාරු අර කීයක් අඩුද කීයක් වැඩිද කියලා හොයන්න. මේක නම් අනිවාර්යෙන් ගාන වැඩිනේ. 4ට වඩා 7 වැඩිනේ. කීයක් වැඩිද? 3ක් වැඩි. එහෙනම් මෙන්න සාධාරණ පදය tn සමානයි 4යි n ධන 3යි. 4යි n ධන 3යි. ඊට පස්සේ මම කිව්වේ 10 වෙනි පදය හොයන්න කියලා. මට මතක නම් 10 වෙනි පදය හොයන්න කිව්වා කියලා. ඒක 10 වෙනි පදේ නෙමෙයි නම් මට කියන්න 10 වෙනි පදය. හරි. එහෙනම් ඔන්න අපි රෝම ඉලක්කම් 3ට හොයන්නේ 10 වන පදය. 10 වන පදය. හරි. T10 4 වරක් 10 එකතු 3යි 40 එකතු 3යි උත්තරේ ලැබෙන්නේ 43යි කියලා. එහෙනම් අපි දන්නවා 10 වන පේලියේ තියෙන ආසන 43යි. T10 ආසන 43යි. රෝම ඉලක්කම් 1 හරි රෝම ඉලක්කම් 2 හරි රෝම ඉලක්කම් 3ට දැන් හෙව්වා 43යි ආසන. එහෙනම් අපිට ඊළඟට තියෙන්නේ රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4. ඒකෙදි අහන්නේ ආසන 63ක් තියෙන්නේ කීවන පේලියේද? එහෙනම් ඒක අපි හදන්න අනිත් ක්‍රමයට. 4යි n එකතු 3 සමානයි 63යි කියලා ගන්න. මේ තුන මේ පැත්තට දාලා අඩු කරනවා. හැටයි. හරි. ඊට පස්සේ දෙපැත්තම 4ෙන් බෙදනවා. n සමානයි 15යි. n සමානයි 15යි. එහෙනම් ඔයාලා හැමෝටම ලියන්නට පුළුවන් ආසන 63ක් තියෙන්නේ 15 වන පේලියේ. ආසන 63ක් ඇත්තේ 15 වන පේලියේය. හරි. ආසන 63ක් ඇත්තේ 15 වන පේලියේ. ඔන්න ගන්න වැඩේ ඉතාම ලේසි. හරි. අපි තව ගානක් හදන්න යන්න. ඉක්මනට මේකේ තියෙන ගැටලු ටික හදාගන්න. ඊට පස්සේ ඔයාලට ටියුට් එකේ ඔක්කොම ගණන් හදන්න පුළුවන්. හරි. හරිනේ. එහෙනම් අපි ඊළඟ ගානට යමු.
ලියන්න. හතලිහ 38 36 සංඛ්‍යා රටාවේ 40 38 36 සංඛ්‍යා රටාවේ 1 සාධාරණ පදය සොයන්න. සාධාරණ පදය සොයන්න. සාධාරණ පදය සොයන්න. සාධාරණ පදය සොයන්න. 2 15 වන පදය සොයන්න. 15 වන පදය සොයන්න. 15 වන පදය සොයන්න. 3 18 යනු කීවන පදයද? 18 යනු කීවන පදයද? 18 යනු කීවන පදයද? අන්තිම ප්‍රශ්නය 21 වන පදයෙන් 21 වන පදයෙන් පසුව ලැබෙන පද. 21 වන පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වන්න. 21 වන පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වන්න. 21 වන පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වන්න. 21 වන පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වන්න. හරි. මෙන්න මේ ගාන විතරයි ඔයාලට හදන්න අමාරු තියෙන්නේ. හරි. ඊතුරු ගණන් ටික ටක් ගාලා හදමු. අවසාන ප්‍රශ්නය හදන විදිය මම කියලා දෙනවා.
අපි එහෙනම් පළවෙනි එකට පිළිතුර බලමු. පළවෙනි ගාන අපෙන් අහන්නේ මෙයාගේ සාධාරණ පදේනේ. එහෙනම් අපි දන්නවා 40 38 36 මෙයාගේ සාධාරණ පදය හොයන්න පුළුවන්. මේ බලන්න අඩු වේගන යන්නේ අඩු වේගන යනවා නම් මෙයාගේ සාධාරණ පදය පොදු අන්තරය ඍණනේ ඍණ 2යි. එහෙනම් ඍණ 2 ගුණාකාර. එහෙනම් මෙන්න අපට සාධාරණ පදය ලැබෙනවා tn සමානයි ඍණ 2n ගාන විශාලයි. මෙයාලට වඩා ගාන විශාලයි. එකතු කරනවා කීයක් විශාලද කියලා බලන්න මෙහෙමයි මේ ඍණ 2.40 බලන්න 2ක් 40ක් ඔක්කොම 42ක් වැඩි. ඍණ 2n ධන 42යි. මෙන්න මෙයා තමයි අපි හොයන මෙන්න මේකේ සාධාරණ පදය. හරි. ඍණ 2n ධන 42යි. ඍණ 2n ධන 42යි. ඊට පස්සේ අපිට කියනවා මෙයාගේ සාධාරණ පදය හෙව්වා 15 වන පදය හොයන්න. මෙයාගේ 15 වෙනි පදය අපි දැන් හොයමු. ඒ තමා රෝමිලක්කන් 2. 15 වෙනි පදය. මේ t15 ඍණ දෙවරක් 15 එකතු කිරීම 42. දැන් ඔයාලගේ අච්චු පොතේ අභ්‍යාස මාලාවේ මේ වගේ ගාණක් හම්බෙන්නේ නැහැ. ඊළඟට මිශ්‍ර අභ්‍යාසෙ මෙහෙම ගණන් තියෙනවා. ඒ නිසා අපි කොහොමත් මේ ගාණ හදන්න දැනගෙන ඉන්න ඕනේ. මේ බලන්නකො. ඍණ දෙවරක් n එකතු කිරීම 42. ඍණ දෙවරක් 15. ඍණ දෙවරක් 15 කියන්නේ ඍණ 30යි කියලා අපි ඉගෙන ගත්ත 8 වසරේදී. ඍණයි ධනයි ඍණනේ. ඍණ දෙවරක් 15 ඍණ 30යි ධන 42යි. මෙයාලගේ ලකුණු අසමානයි. අසමාන නම් අඩු වෙනවා. 42න් 30ක් 12යි. වැඩිපුර තියෙන්නේ ධන කට්ටියක්. එහෙනම් උත්තරේ ධන 12යි. ඍණ දෙවරක් 15 ඍණ 30යි ධන 42යි. අසමාන නිසා අඩු කරා 42න් 30ක් 12යි. උත්තරේ ධන 12යි. හරි. ඒක හදාගන්න. ඒ තමයි රෝමිලක්කන් 2ට උත්තරය. අහලොස්සනි පදේ තමයි අපි ඔය හෙව්වේ. ඊට පස්සේ අපි හදන්නේ රෝමිලක්කන් 3. රෝමිලක්කන් 3 18 යනු කීවන පදයද? රෝමිලක්කන් 3 18 යනු කීවෙනි පදයද? එහෙනම් අපි කරන්නේ ඍණ 2n ධන 42 සමානයි 18යි කියලා තමයි ලියන්නේ. එයි අපි අර tn තියෙන කැලේට 18 දාන්නේ මේ. ඍණ 2n ධන 42. මේ පැත්තේ තමයි tn තිබේ අනිත් පැත්තෙන් ලිව්වත් ප්‍රශ්නයක් නෙමෙයි 18යි. දැන් මෙයා ඍණනේ ඍණ 2n. ඒ නිසා අපි කරන්නේ මෙයාව මේ පැත්තට දාලා 18 මෙහාට දානවා. ඒක තමයි වැඩේ පහසු. මේ 42. මෙයා මේ පැත්තට එනකොට අඩු කිරීම 18යි. මෙයා එහා පැත්තට යනකොට ධන 2යි එන්නේ. ලකුණ මාරු වෙනවා. අපි අර කලිනුත් ඕකම තමයි හැදුවේ. ඍණ 2යි එන්නේ. මෙහාට දැම්ම 18 මෙහාට දැම්ම. ඒතර අඩු වෙනවනේ 42න් 18. හරි. දැන් අපිට ලැබෙනවා මේ පැත්තේ ලැබෙනවා 2n 42න් 18ක් අඩු කරන්න ඕනේ. 12න් 8ක් ගියපුවම 4යි. 3න් 1ක් 2යි. 24යි. දෙපැත්තම 2න් බෙදුවා. n සමානයි 12යි. එහෙනම් 18 කියලා කෙනෙක් ඉන්නවා. 12 වන පදය. යටින් ලියන්න 18 යනු
12 වන පදයයි. 18 යනු 12 වන පදයයි. මේ ගාන ටිකක් අමාරු ගානක් ඈ. ආපහු වල මේක බලන්න. 18 යනු 12 වන පදයයි. 18 යනු 12 වන පදයයි. හරි. අන්තිම ගාන ඊට පස්සේ පාඩම ඉවරයි. අන්තිම ගාන කියන්නේ හරිද? 21 වන පදයෙන් පසුව ලැබෙන පද ඍණ කියලා පෙන්වන්නද. 21 වෙනියගෙන් පස්සේ ලැබෙන පද ඍණ නම් මුලින්ම අපි කරන්න ඕනේ 21 වෙනි පදේ හොයන්න ඕනේ. T21 හොයන්න ඕනේ. හරිද? ඍණ දෙවරක් 21 එකතු කිරීම 42. ඍණ දෙවරක් 21 කියන්නේ ඍණ 42යි ධන 42යි. ඍණ 42යි ධන 42යි හරි ලේසි බිඳුවෙන්. T22ක් තොන් 22 වන පදයක් හොයමු. ඍණ දෙවරක් 22 ධන 42. ඍණ 44යි ධන 42යි. මෙයාලගෙත් ලකුණු අසමානයිනේ. 44න් 42ක් ගියාම 2යි. වැඩිපුර තියෙන්නේ ඍණ. එහෙනම් ඒකට එන්නේ ඍණ 2යි කියලා. හරිද? ඔන්න මං කරේ 21 වෙනි පදයේ හෙව්වා. 22 වෙනි පදයේ හෙව්වා. ඊට පස්සේ 23 වෙනි පදයත් හොයමු. අපට ගානේ කිව්වේ 21 වෙනි පදයෙන් පසුව ලැබෙන පද ඍණ කියලා පෙන්වන්නනේ. අපි කරන්නේ 23 වෙනි පදයත් හොයනවා. හරි? ඍණ දෙවරක් 23 එකතු 42. 23 වෙනි පදය. ඍණ 46 එකතු 42යි. මෙයාගෙත් ලකුණු අසමානයි. මෙයාගෙන් මෙයා අඩු කරපුවාම ලැබෙන්නේ 4යි. හැබැයි ඍණ 4යි. එහෙනම් අපට පැහැදිලි 21 වෙනි පදයෙන් පස්සේ ලැබෙන හැම කෙනෙක්ම ඍණ. පැහැදිලිද? එහෙනම් ඔයාලා මේ තුන් දෙනා හොයන්න. දැන් ඔයාලට කියන්නේ මෙහෙමනේ. 7 වෙනි පදයෙන් පසුව ලැබෙන පද ඍණ නම් ඔයාලා හොයන්න ඕනේ 7 වෙනි පදය හොයනවා 8 හොයනවා 9 හොයනවා. ඒතර අපිට හිතයි කි මේ ඔක්කොම ඍණ කියලා. දැන් මේ 21 වෙනි පදයෙන් පස්සේ නම් 21 වෙනි පදේ හෙව්වා 22 හෙව්වා 23 හෙව්වා මේ ඔක්කොම ඍණනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් යටින් මේ තුන් දෙනා ලියලා 21 වෙනි පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යාව වේ කියලා ලියන්න. 21 වෙනි පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යාවේ. හරි. අදට පාඩම ඉවරයි. දැන් ඔයාලා ටියුට් එක ඔක්කොම ගෙදරින් කරන්න ඕන. අමාරු ගාණක් තිබ්බොත් අපි ඒක සාකච්ඡා කරනවා ඔක්කොටම උත්තර දෙනවා. හරි. මේකේ මං කියවනේ අඩුපාඩු ටිකක් තියෙනවා කියලා. මං මේ අඩුපාඩු ඔක්කොම හදලා ගෲප් එකට දාන්න. එතකොට ඒක බලලා අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් ඈ. එතකොට මේ ටියුට් එකේ ඔක්කොම ටික ඔයාලා ගෙදරින් හදන්න ඕන. හරි. එහෙනම් අදට පාඩම අවසానයි. අපි ආය ලබන සතියේ බදාදා මේ කරන්නේ ඔයාලට මේ ටියුට් එක දෙන්න ඕන නිසා බදාදා කරේ. අපි ලබන සතියේ කරන්නේ දෙවෙනි පාඩම දිවිමය සංඛ්‍යා කියලා පාඩමක් තියෙනවා. අපි ඒක තමයි ආරම්භය ගන්න ලබන සතියේ. හරි. එහෙනම් අදට පාඩම අවසానයි.